හරි දැන් කියන්න හදන්නේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වල ලෙසන් 8 ගැන ෆෝමියුලේටිං ස්ට්‍රැටජිස් at the corporate level. අපි ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වල කතා කරනවා ඇත්තටම කොහොමද කම්පැනික ස්ට්‍රැටජිස් හදන්න කියලා. ස්ට්‍රැටජි ෆෝමියුලේෂන් ගැන අපි කතා කරනවා. එතකොට මේ ස්ට්‍රැටජිස් අපිට හදන්න පුළුවන් අපි දන්නවා. අපි කාලයක් තිස්සේ ඉගෙනගෙන තියෙන දේවල් එක අපි දන්නවා. අපිට ස්ට්‍රැටජිස් ෆෝමියුලේට් කරන්න පුළුවන් මේන්ලි විශේෂයෙන් මේ සබ්ජෙක්ට් එකකට අපි කතා කරනවා ලෙවල් 3කට. එකක් තමයි කෝපරේට් ලෙවල්, අනිත් එක පුළුවන් බිස්නස් ලෙවල්, අනිත් එක පුළුවන් ඔපරේෂනල් නැත්නම් ෆන්ක්ෂනල් ලෙවල් කියලා. හැබැයි සමහර පොත්වල නැත්නම් සමහර තියරිස්ලා එක්ස්ප්ලেইন කරන විදිහට මේක හතරක් විදිහට ඒගොල්ලෝ දක්වනවා. ඒ කියන්නේ කෝපරේට් ලෙවල්, බිස්නස්, ඔපරේෂනල් and ෆන්ක්ෂනල්. එක තව දෙකක් විදිහට කඩලා අන්තිමට හතරක් විදිහට ගන්නවා. මෙතනදී අපි සාමාන්‍ය ගන්නේ 3යි. හැබැයි ඒත් ඔය ඔපරේෂනල් and ෆන්ක්ෂනල් කියන එක ඕනනම් කඩන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ඒතර අපි කතා කරන්න හදන්නේ මේ කෝපරේට් ලෙවල්, මේ කෝපරේට් බිස්නස් and ඔපරේෂනල් නැත්නම් ෆන්ක්ෂනල් කියන අදියර තුනෙන් පළවෙනි එක. කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජිස් ගැන. එතන මේ කෝපරේට් ලෙවල් ස්ට්‍රැටජිස් කියන එක ගත්තාම මේක තමයි බිස්නස් එකක මේන්ම ස්ට්‍රැටජි එක වෙන්නේ. මේන්ම ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක හදන්නේ මෙතනදී. ව්‍යාපාරයක් කොහෙටද යන්න ඕනේ? අපි එතනට කොහොමද යන්නේ? ඒක තීරණය කරන්නේ මෙතනදී. ඒකට අනුකූලව තමයි එතනින් පස්සේ බිස්නස් ලෙවල් එකේදී, ඔපරේෂනල් නැත්නම් ෆන්ක්ෂනල් ලෙවල් එකේදී ස්ට්‍රැටජිස් බිල්ඩ් අප් වීම සිද්ධ වෙන්නේ මේක බේස් කරගෙන. නිසා මේක තමයි ප්‍රධානම දේ. මේක ගොඩක් වැදගත්. මේක ගොඩක් දිග පාඩමක් ඇත්තටම. ඒතර මේ පාඩම මූලික කරගෙන තමයි මෙතනින් එහාට අනිකුත් ස්ට්‍රැටජිස් ඩෙවලොප් වීම සිද්ධ වෙන්නේ. පළවෙනි දේ අපි තේරුම් ගන්න මේක ඕවරෝල් පික්චර් එක. මේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් පාඩම් මාලාව පුරාවටම ඔයාගාව මේ පික්චර් එක ඔළුවේ තියෙන්න ඕනේ. මොකද මේක ගැන තමයි මේ සම්පූර්ණ මේ තියෙන ඔක්කොම දේවල් ටික මේ ඔයාට මේ ස්ලයිඩ් එකේ පේන මේ සමස්තය තමයි අත්‍තරම අපි මේ පාඩම පාඩම් ඔක්කොම පුරාවටම කතා කරන්නේ මේ ටික. මේ පාඩම් අපි ගත්තොත් 12කට වැඩි ප්‍රමාණයක් මෙතන තියෙනකොට ඒ හැම එකක් යටතේම කතා කරන්නේ මේ සියල්ලම. හරිනේ. අපි මේකේ ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ප්‍රධාන ස්ටෙප්ස් 3යි. first step identifying the strategic position. second step selecting strategic choices. third step තුන්වෙනි එක strategy into action. කියන්නේ මෙහෙම. අපි සරලව මේක තේරුම් ගමුකෝ. දැන් අපි හිතමු ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරය පටන් ගන්නකොට එයා මුලින්ම බලන්න ඕනේ එයා ඉන්න තැන මොකක්ද කියලා. මම ඉන්නේ කොතනද? මට මොනවද තියෙන දේවල්? මට කොච්චරක් ෆයිනෑන්ස් තියෙනවද? මට ලේබරර්ස්ලා, එම්ප්ලොයිස්ලා ඉන්නවද? මට ඇසෙට්ස් තියෙනවද? මට බිස්නස් එක කරගෙන යන මොනවද තියෙන ඔපචුනිටිස්? මේ බිස්නස් එක කරන්න රජයෙන් මොනවත් අහනක් නැද්ද? ලීගල් එන්වයරන්මන්ට් එක කොහොමද? ඒ වගේම මට මේ බිස්නස් එක කරන්න ලෝන් එකක් ගන්න පුළුවන්ද? ඒ වගේම මේ බිස්නස් එක කරගෙන යද්දී කම්පිටිටර්ස්ලාගෙන් මොන වගේ තර්ජනයක් එන්න පුළුවන්ද? මේ වගේ සමාන ප්‍රොඩක්ට්ස් තියෙනවද වෙළඳ පොලේ? මේ මාකට් එක මොන වගේද? මේ විවිධාකාර දේවල්. ඊට පස්සේ ගත්තොත් මම බිස්නස් එක කරද්දී මගෙන් කට්ටිය අපේක්ෂා කරන දේවල් මොනවද? මේ බිස්නස් එක කරගෙන යද්දී ජෙනරල් පබ්ලික් එක මොනවද මගෙන් එක්ස්පෙක්ට් කරන්නේ? මට මීඩියා වලින් මොන වගේ ත්‍රෙට් එකක් එන්න පුළුවන්ද? ඒතර ආකාරයේ විවිධාකාර දේවල් එයා බලනවා බිස්නස් එක පටන් ගන්න කලින්. මේකට ස්ට්‍රැටජික් ඇනලිසිස් කියලා අපි කියනවා. කියන්නේ මුලින්ම එයා බිස්නස් එකේ ස්ට්‍රැටජි එක තීරණය කරන්න කලින් මම මොකක්ද අනුගමනය කරන්න ඕනේ ප්‍රතිපත්ති. ස්ට්‍රැටජි කියලා කියන්නේ ඇත්තටම අපි අනුගමනය කරන්නේ ක්‍රමවේදයනේ. ප්‍රතිපත්තිය කියලා අපි සරලව කියමු. මේ ක්‍රමවේදය නැත්නම් මේ ස්ට්‍රැටජි එක තීරණය කරන්න කලින් ඔයා දැනගන්නවා ඉන්නේ කොහෙද කියලා. as an example අපි සරලව තේරුම් ගත්තොත් ඔයාට ඕනි කොළඹට යන්න. දැන් කොටුවට යන්න ඕනි. කොටුවට යන පාර මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඉන්න තැන අනුව. ඔයා ඉන්නේ අනුරාධපුරයේද? ඔයා ඉන්නේ ගාල්ලේද? ඔයා ඉන්නේ කැන්ඩිවලද? ඉන්න තැන අනුව වෙනස් වෙනවා ඔයා කොටුවට යන පාර. ඒතර කියන්නේ ස්ට්‍රැටජි එක කියන්නේ පාර නම් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා දැන් ඉන්නේ කොහෙද තියෙන තැන අනුව. ඒකට අපි කියන ස්ට්‍රැටජික් ඇනලිසිස් එකක් තුලින් අපි අඳුන ගන්නවා කියලා ස්ට්‍රැටජික් පොසිෂන් එක.
මේ ස්ට්‍රැටජික් පොසිෂන් එක කියන එක තමයි අතන අපි කියන්නේ මොකක් කියලාද? ස්ට්‍රැටජික් පොසිෂන් එක තමයි අපි දැන් ඉන්න තැන. ඒක අඳුන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ වගේ දේවල් කිහිපයක් තුලින්. එකක් තමයි දැන් අපි ඉන්න එන්වයරන්මන්ට් එක. අපි මේ හැසිරෙන නැත්නම් අපි මේ බිස්නස් එක පටන් ගන්න හදන්නේ මොන වගේ එන්වයරන්මන්ට් එකක් තුලද? මේ එන්වයරන්මන්ට් එක තුල කිව්වම ළමයි එන්වයරන්මන්ට් එක කොටස් දෙකකට බෙදනවා කියලා අපි දන්නවනේ. එකක් තමයි ඉන්ටර්නල් බිස්නස් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. අනිත් එක එක්ස්ටර්නල් බිස්නස් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. මේ ඉන්ටර්නල් බිස්නස් එන්වයරන්මන්ට් එකට තමයි මේන්ලි මෙතන මේ රිසෝසස්, කම්පිටන්සිස්, කේපබිලිටිස් ඇන්ඩ් කල්චර් කියන එක අදාළ වෙන්නේ. මේන්ලි කම්පැනි එකට තියෙන නැත්නම් බිස්නස් එකක් පටන් ගන්නකොට ඔයාලට තියෙන රිසෝස් ටික, ඔයාගේ කේපබිලිටිස්, බිස්නස් එකේ කල්චර් එක, ඔය දේවල් අපි ගන්නවා ඇත්තටම ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක විදියට. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ විදියට. මේ එතන එන්වයරන්මන්ට් එක කියලා මෙතන මේ සර්කල් එකේ මේන්ලි පෙන්වන එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක. බාහිර පරිසරය. ව්‍යාපාරයේ බාහිර දේවල්. ඒ බාහිර පරිසරය කිව්වට පස්සේ අදන්නවනේ නේද? මැක්‍රෝ එන්වයරන්මන්ට් ෆැක්ටර්ස් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බාහිර පරිසරය ගැන ඉගෙනගෙන තියෙනවා නේද? පෙස්ට් ඇනලිසිස්, පෙස්ටල් ඇනලිසිස් ඒ විදියට. පොලිටිකල් එන්වයරන්මන්ට් එක තියෙනවා. ලීගල් එන්වයරන්මන්ට් එක තියෙනවා. ඊට පස්සේ ගත්තොත් ඉකොනොමික් එන්වයරන්මන්ට් එක, ටෙක්නොලොජිකල් ඒ විදියට තියෙනවා. එතන ඔය කියන එන්වයරන්මන්ට් එක. ඊට පස්සේ ගත්තොත් මේ එක්ස්පෙක්ටේෂන්ස් ඇන්ඩ් පර්පසස් කියලා කියන්නේ ව්‍යාපාරයකට ඉන්න ඇල්මැති පාර්ශ්වයන්. අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා. මේ ස්ටේක් හෝල්ඩර්ස්ලාට තියෙන අපේක්ෂාවන්. අපි සාමාන්‍යයෙන් ළමයි ඇල්මැති පාර්ශ්වයන් ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ කාටද? අපි කියන්නේ ව්‍යාපාරයකට ඒගොල්ලෝ සම්පත් සපයනවා. යම් ආකාරයකට සම්පත් සපයනවා. මොකක් හරි දෙයක් අපේක්ෂාවෙන්. කෙනෙක් සම්පත් සපයීමක් කරන්නේ නැහැ අපේක්ෂාවකින් තොරව. මේ ව්‍යාපාරයේ ස්ටේක් හෝල්ඩර්ස්ලා හැම කෙනෙක්ටම මොකක් හරි අපේක්ෂාවක් තියෙනවා ව්‍යාපාරය කෙරෙහි. මෙන්න මේ අපි තේරුම් ගන්න ඕනේ බිස්නස් එකේ මුලින්ම අර මං කිව්ව පාර තීරණය කරන්න කලින් යන පාර මොකක්ද කියලා තීරණය කරන්න කලින් අපි ඉන්න තැන අඳුර ගන්න ඕනේ. ඉන්න තැන අඳුර ගන්නවා කියලා කියන ළමයි දේවල් තුනක් අඳුර ගන්නවට. එකක් තමයි අපි පසු වෙන එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක. අපි වටේ තියෙන බාහිර පරිසරය අඳුර ගන්න එක. එකක්. දෙවැනි එක තමයි අපි ඉන්න ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. අපි ගාව තියෙන සම්පත්, රිසෝසස්, කම්පිටන්සිස්, ඒ වගේම ගත්තොත් එහෙම කේපබිලිටිස්, අපේ කල්චර් එක, ඒ දේවල් අඳුන ගන්න එක. තුන්වෙනි කාරණේ තමයි ව්‍යාපාරයේ ස්ටේක් හෝල්ඩර්ස්ලා, ඇල්මැති පාර්ශ්වයන්, ඒගොල්ලන්ට තියෙන එක්ස්පෙක්ටේෂන්ස්. ඒ වගේම ගත්තොත් ඒගොල්ලන්ගේ අරමුණ මොකක්ද? ඒ දේවල් තේරුම් ගන්න එක. ඕකට අපි කියනවා ස්ට්‍රැටජික් ඇනලිසිස් එකක් කරනවා කියලා. ඒ ස්ට්‍රැටජික් ඇනලිසිස් එක කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි අපි අඳුන ගන්නවා ව්‍යාපාරයේ පොසිෂන්, ස්ට්‍රැටජික් පොසිෂන් එක. අපි දැන් ඉන්න තැන අඳුන ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි ඊළඟ පියවර තමයි ළමයි. හරි. එතකොට අපි ඊළඟට යන්නේ අපි ඉන්න තැන අඳුනගත්තට පස්සේ ස්ට්‍රැටජික් පොසිෂන් එක අඳුනගත්තට පස්සේ ළමයි අපි ඊළඟට යන තැන තමයි ස්ට්‍රැටජික් චොයිස් එක. කියන්නේ අපි දැන් දන්නවා අපි ඉන්නේ කොතනද? අපිට ව්‍යාපාරයේ තියෙන අපි කියන SWOT කියලා අපි කියන්නේ. ව්‍යාපාරයේ තියෙන ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන. strength, weakness, opportunities, threats අපි හතරම දන්නවා දැන්. අපි ඉන්නේ කොතනද කියලා දන්නවා. අපි ඉන්නේ කොතනද කියලා දන්නවනම් අපි යන්න ඕනේ තැනක් දන්නවනම් දැන් අපිට තීරණය කරන්න පුළුවන් පාර. ඒ පාර තීරණය කිරීම, ගමන් මඟ, ස්ට්‍රැටජි එක තීරණය කිරීම තමයි අපි කියන්නේ ස්ට්‍රැටජික් චොයිස් එක කියලා. ළමයි මේ ස්ට්‍රැටජික් ඔප්ෂන්ස් කියන සර්කල් එකෙන් පෙන්නන්නේ අපිට තෝරගන්න පුළුවන් ඔප්ෂන්ස්. කියන්නේ පාරවල් ගොඩක් තියෙන්න පුළුවන්. එහෙනම් අපේ අරමුණට ළඟා වෙන්න අපිට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙන්න පුළුවන්. එහෙනම් හිතන්න ඔයා ගාල්ලේ ඉන්නවා නම් ගාල්ලේ ඉඳන් කොළඹට එන්න පාරවල් කිහිපයක් තියෙනවා කියන්නකෝ. මේ පාරවල් කිහිපෙන් ඔයා මොකක්ද තෝරගන්නේ? තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලනවා මුලින්ම අපිට තියෙන ඔක්කොම පාරවල්, අපිට තියෙන ඔක්කොම ස්ට්‍රැටජිස් එකක් බලනවා. ඊට පස්සේ බලනවා ඒ ස්ට්‍රැටජිස් වලින් එකක් තෝරගන්න අපිට මොන වගේ කරුණුද සලකා බලන්න ඕනේ. මොන වගේ ක්‍රයිටීරියාස් බේස් කරගෙනද අපි ඒක තෝරගන්නේ. හරිද? දැන් මේ පාර තෝරගන්න ඉඳලා බලනවා ඒ පාරවල් වලින් වඩාත්ම ඉක්මනටම යන්න පුළුවන් මොකෙන්ද? ඒ වගේම ට්‍රැෆික් අඩුම පාර මොකක්ද? හරිද?
ඉතින් ඕවගේ මම කියන්නේ සරල එක්සැම්පල් එකක්. මේක බිස්නස් කන්ටෙක්ස්ට් එකට ඇප්ලයි කරොත් එහෙම එතනදිත් අපි කාරණා කිහිපයක් බලනවා. ඉස්සරට කතා කරනවා. එතකොට ඒ දේවල් බේස් කරගෙන තමයි මේ ස්ට්‍රැටජිස් වල එක තෝරගන්නේ. ඊට පස්සේ කරන්නේ මේ තෝරගත්ත ස්ට්‍රැටජි එක මේ තොර ස්ට්‍රැටජිස් ඉවැලුවේට් කරලා සිලෙක්ට් කරගන්නවා. ඒක හරිනේ. ඊට පස්සේ අපි යන තුන්වෙනි ස්ටෙප් එක. තුන්වෙනි එක තමයි මේ තෝරාගත්ත ස්ට්‍රැටජි එක අපි ඉම්ප්ලිමන්ට් කරනවා. ස්ට්‍රැටජි into action. හරිද? තෝරාගත්ත ස්ට්‍රැටජි එක ඉම්ප්ලිමන්ට් කරනවා. තෝරාගත්ත පාරේ අපි ගමන් කරන්න ගන්නවා. ඒක තමයි මේ ස්ට්‍රැටජි into action කියලා කියන්නේ. දැන් මේ තියෙන්නේ ඇත්තටම සරලව කිව්වොත් මේ තමයි සම්පූර්ණ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන කෝස් එකේ මයින්ඩ් මැප් එක. දැන් මේක යටතේ තමයි අපි ඇතුලේ තියෙන හැම අංගයක් ගැනම කතා කරන්නේ. අපේ පළවෙනි 3 ස්ට්‍රැටජික් පොසිෂන් පළවෙනි ස්ටෙප් එක යටතේ දැන් ඉන්න තැන අඳුන ගැනීම කියන යටතේ තියෙන පළවෙනි සර්කල් 3ම මේ පාඩම් වෙනකොට ආවරණය වෙලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ මේ ස්ට්‍රැටජික් චොයිස් කියන මේ දෙවනි පොයින්ට් එකට දෙවනි ස්ටෙප් එකට යන්න හදන්නේ අපි. හරිද? ළමයි මේ ස්ට්‍රැටජික් චොයිස් එක අපි කොහොමද මේ ස්ට්‍රැටජික් චොයිස් එක කියන්නේ අපි ස්ට්‍රැටජි එකක් තෝරගන්න හදන්නේ. ව්‍යාපාරයට මොකක් හරි පාත් එකක් ගමන් මගක් තෝරගන්න හදන්නේ. ඉගෙන අපි our decisions are concerned with decisions about an organization's future and the way in which it needs to respond to the many pressures and influences. අපි කොහොමද අපි ඩිසිෂන් එකක් ගන්නවා අපේ ෆියුචර් ගැන. අපි කොහොමද ෆියුචර් එකේදී ඇක්ට් කරන්නේ? කොහොමද අපි ගමන් කරන්නේ? අපි අරමුණ කරා ළඟා වෙන්න පාවිච්චි කරන පාත් එක මොකක්ද? අපි කොහොමද අපිට තියෙන ප්‍රෙෂර්ස් වලට ඉන්ෆ්ලුවෙන්සර්ස් වලට අපි කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ? ඒවට ප්‍රතිචාර දක්වගෙන අපි කොහොමද අපි අරමුණ කරා ගමන් කරන්නේ? මේ ස්ට්‍රැටජික් චොයිස් එක කියලා කියන්නේ. එතකොට මෙතන අපි කතා කරනවා ළමයි දේවල් තුනක්. ඉතින් ඔයා ස්ට්‍රැටජි එක සිලෙක්ට් කරද්දී ස්ට්‍රැටජික් චොයිස් එක කරද්දී ඔයාට ඕනම බිස්නස් එකකට ඇඩ්‍රස් කරන්න වෙන කන්සර්න් කරන්න වෙන ඒරියාස් තුනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. හරිද? මේ ස්ට්‍රැටජි එකක් තෝරගන්නවා කියන කාරණය කියන එක අපි කතා කරද්දී ඕනෑම බිස්නස් එකකට ඕනම කෙනෙක්ට කතා කරන්න වෙන හිතන්න වෙන ඒරියාස් තුනක්. 3 areas concerned with the strategic choice. ඒ ගැන තමයි කතා කරන්න හදන්නේ. පළවෙනි එක basis of comparative strategy. ඒ කියන්නේ ඔයා ස්ට්‍රැටජි එකක් තෝරගනිද්දි ඔයා පාරක් තෝරගනිද්දි ඔයා හිතන්න ඕනේ මොකක්ද? The choices as to how an organization positions itself in relation to competitors. කියන්නේ ඔයා ස්ට්‍රැටජි එකක් තෝරගනිද්දි ඔයා හිතන්න ඕනේ මම කොහොමද මේ ස්ට්‍රැටජි එක තෝරගැනීම තුලින් මම කොහොමද මාව කම්පිටිටර්ස් ලගෙන් වෙනස් කරලා පෙන්නන්නේ? අනිත් අයට සාපේක්ෂව මම කොහොමද වෙනස් වෙන්නේ? අපි හිතමු මේ ක්ෂේත්‍රේ මේ ඉන්ඩස්ට්‍රි එක අපි ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අනිත් හැමෝම හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් තමයි දෙන්නේ. දැනට අපි මේ එන්ටර් වෙන්න හදන මාකට් එකේ හැම සප්ලයර්ගෙම ප්‍රොඩක්ට්ස් හොඳට ක්වොලිටි. හරිනේ. ඒත් ප්‍රයිසස් උත් වැඩි. ඔයා ස්ට්‍රැටජි එකක් තීරණය කරන්න යද්දී ඔයා බලනවා අනිත් අය මෙහෙම. එහෙනම් මම කොහොමද මේගොල්ලන්ගෙන් වෙනස් වෙන්නේ? ඔයා තීරණය කරනවා එහෙනම් මම ස්ට්‍රැටජි එක තීරණය කරනවා මොන බේස් එකෙන්ද? ඔයා කොස්ට් මිනිමයිසේෂන් ස්ට්‍රැටජි එකට යනවා. පිරිවැය අඩුම ක්‍රමයකට. දැන් තා බැලුවේ මොකක්ද? බැලුවා කාරණයක් ස්ට්‍රැටජි එක තීරණය කරන්නේ. මොකක්ද ඒ? බැලුවා මම කොහොමද කම්පිටිටර්ස් ලගෙන් වෙන් කරලා පෙන්නන්නේ කියලා. පළවෙනි එක. දෙවෙනි එක තමයි ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක. ඒ කියන්නේ මේක අපි ඉස්සරහ කතා කරනවා වෙනම. අතරම ආන්සර් ඔෆ් මැට්‍රික්ස් කියලා වෙනම අපි මෙට්‍රික් එකක් එක වෙනම කතා කරනවා. දැනට තේරුම් ගන්න මෙන්න මේ දේ. ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක කියලා කියන්නේ the choices of products and markets available to an organization. ඒ කියන්නේ ඔයා ස්ට්‍රැටජි එකක් තීරණය කරන්න යද්දී ඔයා බිස්නස් එකේ මොන ස්ට්‍රැටජි එකද මම පාවිච්චි කරන්න කියන්නේ කියලා තීරණය කරද්දී ඔයා තීරණය කරන්න වැදගත් කාරණා දෙකක් ගැන. එකක් තමයි ඔයා කේට කරන ප්‍රොඩක්ට් එක මොකක්ද? ඔයා කේට කරන මාකට් එක මොකක්ද? ස්ට්‍රැටජි එක තීරණය කරද්දී ඔයා බලන්න ඕනේ ඔයාගේ ඩිරෙක්ෂන් එක. කියන්නේ ඔයා මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද මොන වගේ මාකට් එකකටද යන්නේ කියලා. ඔක විස්තර කතා කරන ආන්සර් ඔෆ් මැට්‍රික්ස් වලදී ඔයාට එක්ක පුළුවන් එක්සිස්ටිං ප්‍රොඩක්ට් එකක් දැනට තියෙන ප්‍රොඩක්ට් එකක්ම විකුණන්න පුළුවන්.
ඒ වගේම එහෙම නැත්නම් අලුත් ප්‍රොඩක්ට් එකකට යන්න පුළුවන්. ඒ වගේම දැනට තියෙන මාකට් එකට කේට කරන්න පුළුවන් නැත්නම් අලුත් මාකට් එකට යන්න පුළුවන්. ඔප්ෂන්ස් අපි කතා කරනවා. ඔය කම්බිනේෂන්ස් ගන්න පුළුවන්. හරිනේ. ඒතර ඔය අපි කතා කරේ ස්ට්‍රැටජි එකක් වා තීරණය කරද්දී පළවෙනි දේ බේස් එක බලන්න කොහොමද කම්පීට් කරන්නේ. දෙවැනි එක ඩිරෙක්ෂන් එක. මොන ප්‍රොඩක්ට් එකද මොන වගේ මාකට් එකකටද අප්‍රෝච් කරන්නේ. තුන්වෙනි කාරණේ methods of pursuing strategies. methods of pursuing strategies. කොහොමද අපි ස්ට්‍රැටජි එක අපි දකින්නේ? මොන වගේ මෙතඩ් එකක්ද? ඒ කියන්නේ අපේ හිතේ තියෙන ස්ට්‍රැටජි එක අපි ප්ලෑන් කරපු ස්ට්‍රැටජි එක කොහොමද අපි පර්සූ කරන්නේ? කොහොමද අපි ළඟා කරන්නේ? මොන වගේ මෙතඩ් එකක් හරහා දෙක් කරගන්නේ? The choices about how strategies are to be pursued. example එකක් හිතන්න. ඔයාට ඕනේ මේ බිස්නස් එක ලෝකෙටම ගෙනියන්න. ඔයාට ඕනේ ඇත්තටම දවසක ලොකු බිස්නස් පෝර්ට්ෆෝලියෝ එකක් ඇක්වයර් කරගන්න. ඔයාට ඕනේ තනි බිස්නස් එකක් විතරක් කරන්න නෙමෙයි. ඔයාගේ හිතේ තියෙන දේ තමයි. ඔයාගේ ස්ට්‍රැටජි එක ඔයාගේ අරමුණ තමයි ඔයා බලාපොරොත්තු වෙනවා ඩයිවර්සිෆයිඩ් ඉන්ඩස්ට්‍රි එකට යන්න. කියන්නේ ඉන්ඩස්ට්‍රීස් ගොඩක අයිතිකාරයෙක් වෙන්න. බිස්නස් ගොඩකට යනවා හිතාගෙන ඉන්නවා. ඒක තමයි ඔයාගේ අරමුණ. ඒක පර්සූ කරන මෙතඩ් එක වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් බිස්නස් ඇක්විසිෂන් කරන එක. අලුතෙන් බිස්නස් ඇක්වයර් කරන එක. මර්ජර්ස් වලට යන එක. මර්ජර්ස් ඇක්විසිෂන්ස් ඩිස්පෝස් කරන ඒවා ඉන්වෙස්ට්මන්ට් හැම දෙයක්ම ඔය කියන මෙතඩ්ස් තමයි අපි කියන්නේ මෙතන methods of pursuing strategies කියලා. නෝ ස්ට්‍රැටජි එකක් තීරණය කරද්දි තෝරා ගැනීමේදී කාරණා තුනක් බලනවා. එකක් තමයි කම්පීට් කරන බේස් එක මොකක්ද? මොන ප්‍රොඩක්ට් එකකටද මොන ප්‍රොඩක්ට් එකකටද මම කේට කරන්නේ? අනිත් එක මම මොන මෙතඩ් එකකද පාවිච්චි කරන්නේ මේ ස්ට්‍රැටජි එක පර්සූ කරන්න. හරිනේ. හරි අපි යනවා ඊළඟට මෙන්න මේක වැදගත්. මේ ගොඩක් වැදගත් චිත්‍රයක්. මේක ගොඩක් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. මේක ඇත්තටම මේ තියෙන සම්පූර්ණ කතාව ස්ට්‍රැටජි ෆෝමියුලේෂන් වල. පළවෙනි එක. ආ බැලුවොත් එහෙනම් මෙතන අපි කියන්නනවා ස්ට්‍රැටජික් ඇනලිසිස් ඇන්ඩ් සින්තෙසිස් කියලා එකක්. ස්ට්‍රැටජික් ඇනලිසිස් කියන එක මම මොකද්ද කිව්වේ? ස්ට්‍රැටජික් ඇනලයිස් කරනවා කියලා මම මොකද්ද කිව්වේ? ස්ට්‍රැටජි ඇනලයිසිස් කරනවා කියලා කියන්නේ අපි ඉන්න තැන අඳුන ගන්නවට. ඉන්න අපි කිව්වා එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක, ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. ඊට පස්සේ ගත්තොත් එහෙම ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ එක්ස්පෙක්ටේෂන් අරමුණු මොනවද? ඒ දේවල් අඳුන ගන්නට තමයි කියන්නේ ස්ට්‍රැටජි ඇනලිසිස් කියලා අපි කියන්නේ. ඔය සින්තෙසිස් කියන ළමයි ඒ ඔක්කොම එකට සංකලනය කරනවට. දැන් අපි හිතන්න දැන් අපි ව්‍යාපාරයේ ශක්තියින් වෙනම අඳුන ගන්නවා. දුර්වලතා වෙනම අඳුන ගන්නවා. ඔපචුනිටිස් වෙනම අඳුන ගන්නවා. ඊට පස්සේ ගත්තොත් ත්‍රෙට්ස් වෙනම අඳුන ගන්නවා. ඒවා වෙන වෙනම තිබ්බට කොයි වෙලාවකත් පළක් නැහැ. තේරුමක් නැහැ. අපිට පුළුවන් වෙනුනේ ඒවා මික්ස් කරගන්න. සින්තෙසයිස් කරගන්න. ඒ කියන්නේ අපි බලන්න ඕනේ අපි කොහොමද මේ එන එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකෙන් එන ඔපචුනිටිස් අපේ ස්ට්‍රෙන්ත්ස් පාවිච්චි කරලා කොහොමද අපි ඒවා ළඟා කරගන්නේ? කොහොමද අපි ඒවා කැපිටලයිස් කරගන්නේ? ඒ වගේම මේ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකෙන් එන ත්‍රෙට්ස් වලට අපි කොහොමද අපේ ව්‍යාපාරයේ ශක්තියින් පාවිච්චි කරලා මුහුණ දෙන්නේ? ඒකට බාධාවක් වෙන විදිහට අපි ගාව තියෙන දුර්වලතා අවම කරගන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. ඒතර ඒ විදිහට ඔය ඇනලිසිස් එක සින්තෙසයිස් කරන්න ඕනේ, මික්ස් කරගන්න ඕනේ, ඒක කියන්නේ කම්බයින් කරගන්න ඕනේ. ඒතර ඒ තුලින් වට අඳුර ගන්න පුළුවන් වෙන මොකද්ද මම කිව්වේ? දැනට ඔයා ඉන්න වර්තමාන තත්ත්වය මොකද්ද? ඔයා ඉන්න තැන මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්නේ ඔයා බලනවා මේ උඩ තියෙන ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක. ඔයාගේ අරමුණ මොකද්ද? ඒ කියන්නේ විෂන් එක, ඔයාගේ මිෂන් එක, ඔයාගේ ගෝල්ස්, ඔබ්ජෙක්ටිව්ස් ඒ දේවල්. ඔයා බලනවා ඔයා යන්න හදන තැන මොකක්ද කියලා. ඩිරෙක්ෂන් එක කියනවා යන්න හදන තැන මොකක්ද? ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක. එතකොට ඔයාගේ ඩිරෙක්ෂන් එක මොකක්ද? ස්ට්‍රැටජික් ඇනලිසිස් එකෙන් බැලුවා ඉන්න තැන මොකක්ද? ඩිරෙක්ෂන් එකෙන් බැලුවා යන්න හදන තැන මොකක්ද? ඊට පස්සේ මොකද කරන්නේ? අඳුර ගන්න ගැප් එකක් එතන. කියන්නේ යන්න හදන තැන සහ ඉන්න හදන තැන ඉන්න තැන අතර ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක නැති කරගන්න දැන් ඉන්න තැන ඉඳන් ඔයා යන්න ඕන තැනට යන්න ඔයා මොකද කරන්නේ? ස්ට්‍රැටජි එකක් හදනවා. පාරක් හදා ගන්නවා. ස්ට්‍රැටජි එකක් ඩිවෙලොප් කරනවා. ඒතර ඩිවෙලොප් කරද්දී එක තමයි මේ ඊළඟට තියෙන්නේ. මේ ඩිවෙලොප් කරද්දී එක ස්ට්‍රැටජි එකක් විතරක් නෙමෙයි ඔයාට choices ගොඩක් තියෙයි. ඔප්ෂන්ස් ගොඩක් තියෙයි. එහෙමනම් ඔයාට සිද්ධ වෙනවා ඊළඟ ස්ටෙප් එකේදී ඒ ඔප්ෂන්ස් වලින් ඒ ඔප්ෂන්ස් හැම එකක්ම ඉවැලුවේට් කරලා වඩාත්ම ගැළපෙන ඔප්ෂන් එක වඩාත්ම ගැලපෙන ස්ට්‍රැටජික් ඔප්ෂන් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න සිද්ධ වෙනවා. තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කරන්නේ ඔයා සිලෙක්ට් කරගත්ත ස්ට්‍රැටජි එක මොකද කරන්නේ? ඉම්ප්ලිමන්ට් කරනවා. තෝරාගත්ත පාරේ ගමන් කරන්න ගන්නවා.
ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒක ඉම්ප්ලිමන්ට් කරේ මොකටද අපි? අපේ අර ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එකට ළඟා වෙන්න, අරමුණ කරා යන්න. අපි යන්න හදපු තැනට යන්න තමයි මේ ස්ට්‍රැටජික පාවිච්චි කරේ. අපි බලන්න ඕනි ඊළඟට ස්ට්‍රැටජික රිවිව් කරලා කන්ට්‍රෝල් කරලා බලන්න ඕනි. අපි ඇත්තටම හරියට අපේ අරමුණ කරා ළඟා වුණාද? ඔබ්ජෙක්ටිව් ඇචීව් කරගත්තද? අපේ විෂන් මිෂන් ඇචීව් වුණාද කියලා බලන්න ඕනේ අපි මේ පාවිච්චි කරපු ස්ට්‍රැටජික හරහා. එහෙම බලලා තවදුරටත් ගැප් එකක් තියෙනවා නම් අපි මේ පාවිච්චි කරපු පාර හරියන්නේ නැහැ වගේ අපිට ඕනේ යන්න තැනට යන්න. අඩුපාඩු තියෙනවා. එහෙනම් ඒ ටික හදාගන්න අපි නැවත යන්නේ කොතනටද? ආයි යන්නේ ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් වලට. ආයි පල්ලෙහාට එන්න ඕනේ. ඇවිල්ලා මොකද කරන්න ඕනේ? ආයි ස්ට්‍රැටජි ඩෙවලොප් කරන්න ඕනේ. ඩෙවලොප් කරලා ආයි ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. ආයි බලන්න ඕනේ කන්ට්‍රෝල් කරලා. එතන මේක නවතින ප්‍රොසෙස් එකක් නෙවෙයි, කන්ටිනියස් ප්‍රොසෙස් එකක්. නැවැත්මක් නැහැ මේක. කණ්ඩ යන්න ඕන. එතකොට ළමයි මේ ස්ට්‍රැටජි ඩෙවලොප් කරනවා කියන එක ගත්තොත් එහෙම මතක තියාගන්න ඕනේ මේ ස්ට්‍රැටජිස් අපිට ඩෙවලොප් කරන්න පුළුවන් ව්‍යාපාරික ලෙවල්ස් ප්‍රධාන වශයෙන් තුනකට. අපි කියන කෝපරේට් ලෙවල් හදන්න පුළුවන්, බිස්නස් ලෙවල් හදන්න පුළුවන්, ෆන්ක්ෂනල් ලෙවල් හදන්න පුළුවන්, නැත්නම් ඔපරේෂනල්. ඔය ෆන්ක්ෂනල් and ඔපරේෂනල් අපි සාමාන්‍යයෙන් ගන්නවා ඉන්ටර්චේන්ජබලි එක දෙයක් විදියට. හැබැයි මේකෙදි මේ රයිටගේ මේ උපුටා ගැනීමේදී යා දක්වලා තියෙන මේක හතරක් විදියට. කියන්නේ කෝපරේට්, බිස්නස්, ෆන්ක්ෂනල් and ඔපරේෂනල් විදියට ඉෂුව එකක් නැහැ. ඒක වා හතරක් විදියට තේරුම් ගන්න හෝ තුනක් විදියට තේරුම් ගන්න ඉෂුව එකක් නැහැ. තේරුම් ගන්න එක එක පුද්ගලයා ක්ලාසිෆයි කරන විදිය වෙනස් කියන එක. කොහොම වුණත් ෆන්ක්ෂනල් and ඔපරේෂනල් දෙකට කඩලා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊළඟදී මැද බලන්න මේ chart එකේ තියෙන වැදගත් දෙයක් ස්ට්‍රැටජික් ලීඩර්ෂිප්. මේ ස්ට්‍රැටජික් ලීඩර්ෂිප් කියන දේ වැදගත්. මේ හැම දෙයක්ම කරන්න, මේ ඇනලිසිස් එක කරන්න, ඊට පස්සේ ස්ට්‍රැටජික් චොයිස් එක අරගෙන ඒක ඉම්ප්ලිමන්ට් කරන්න, ඊට පස්සේ රිවිව් and කන්ට්‍රෝල් කරන්න, මේ හැම දෙයක් තුළම යම්කිසි කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. ඒකට වැදගත් වෙනවා මේ ස්ට්‍රැටජික් ලීඩර්ෂිප් කියන දේ. අනිවාර්යයෙන්ම ස්ට්‍රැටජික් ලීඩර්ෂිප් එකක් තිබිය යුතුයි. මේ කියන ක්‍රියාවලිය කන්ටිනියස්ලි කරගෙන යන්න, ඒ වගේම නිරන්තර කන්ට්‍රෝල් එකක් තියාගන්න වැදගත් වෙනවා ස්ට්‍රැටජික් ලීඩර්ෂිප් කියන දේ. එකයි ඒක මැද තරුවක් විදිහට දාලා තියෙන්නේ. මොකද ඒක හැම තැනටම මේක වැදගත් වෙන දෙයක් නිසා. හරිනේ.